මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. දැන් හැමෝටම ප්‍රශ්නයක් එනවනේ. මොකද්ද මේ බුද්ධ යානෙ, ඒක යානෙ කියන්නේ කියලා. අපි හැමෝම දන්නවා අපිට යාන දෙකක් තියෙනවා කියන එක අපි දන්නවා. එකක් තමයි ථේරවාදී නැත්නම් හීන යානය. ඊට පස්සේ තියෙන යානෙ මහා යානෙ. අපි දන්නගෙන හිටියේ නෑ. අපි කවුරුත් අහලා තිබුණේ නෑ. ඒක යානෙ නහොත් බුද්ධ යානෙ කියලා එකක් තියෙනවා කියලා. සද්ධාන පුණ්ඩරික සූත්‍රයෙන් තමයි ඒ දැනුම ලබා ගන්න පුළුවන්. සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරුවේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න අවුරුදු 8කට ඉස්සෙල්ලා. 8කට ඉස්සෙල්ලා ගිජ්ජකූට පර්වතයේ උඩ ඉඳලා තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරුවේ. මේ ඒ පස්සේ මම කියන්න සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ දේශනා කිරීම මේ වාතාවරණයේ ඒ සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියපු දේශනා ඔක්කොම ගියා ථේරවාදයේ නැත්තම් හීන යානෙ කියලා. ඒව ඔප්පු කරන්න පුළුවන් දහමවල්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය දිනක ප්‍රත්‍යක්ෂ කෙනෙක්ට ඒ සූත්‍ර කියලා ගියා ඒව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. සූත්‍ර තමයි ථේරවාදයට කියලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න අවුරුදු 8කට ඉස්සෙල්ලා කියපු ඒවා තමයි ථේරවාදීට කියලා කියේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සද්ධාන පුණ්ඩරික සූත්‍රය දේශනා කෙරුවා. සද්ධාන පුණ්ඩරික සූත්‍රය ථේරවාදී සූත්‍රයට වඩා පරස්පර විරෝධී වුණා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම ථේරවාද සූත්‍ර දේශනා කරුවේ තමන්ගේ වීරියෙන් තමන් භාවනා කරලා නිවන අවබෝධ කරගන්න ඕනේ. කමටහන් දෙයිලා ඒගොල්ලන්ට රහත් වෙන හැටි කියලා දෙන එක තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරුවේ. දැන් ඊට පස්සේ මේ සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ පස්සම සද්ධාන පුණ්ඩරික සූත්‍රය විස්තර කරන්නම් කොයි වගේ වාතාවරණයකදී බුදුහාමුදුරුවෝ ඒක දේශනා කෙරුවේ කියලා. සද්ධාන පුණ්ඩරික සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ කිව්වා මම ගැලවුම්කාරයෙක්, මට මේ සියලු සත්වයන්ව ගලව ගන්න පුළුවන් මගේ ශක්තියෙන් කියලා යමා මහ පෙළහර වගේ තාම විශ්වාස කරන්න බැරි පෙළහර දැක්වා. එතකොට ඔන්න බලන්න දැන් ඉස්සෙල්ලා කිව්වේ තමයි විහිං අපි මාර්ගය සලසලා දෙන්න. එතකොට උගලන් තමයි මාර්ගය ගමන් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතනදී බුදුහාමුදුරුවෝ කතා කරනවා බුදුහාමුදුරුවෝ ගැලවීමක් ගැන. බුදුහාමුදුරුවෝ කොහොමද අපි සංසාරයෙන් ගලව ගන්නේ කියලා. අපි හැම දිනාටම බුද්ධත්වය ළඟා කරගන්නේ කොහොමද කියන එක තමයි ඒක යානෙ නෝත් බුද්ධ යානෙ කියලා කිව්වේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ යානෙට නගින්න කියලා කිව්වා වගේ. ඊට පස්සේ සද්ධර්ම ථේරවාදයේ සඳහන් වෙන සූත්‍ර හැමතිස්සෙම වගේ දේශනා කිරීම මගධ භාෂාවෙන් පාලි භාෂාවට හැදිලා තියෙන භාෂාවකින් දේශනා කෙරුවේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කෙරුවේ සංස්කෘත භාෂාවෙන්. ග්‍රන්ථගත වුණේ සංස්කෘත භාෂාවෙන්. ඊට පස්සේ මේ තේරුම් ගන්න බැරුව ගියාම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න අවුරුදු 8ක් යනකම්ම දේශනා කෙරුවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයට රුකුල් දෙන දේශනාවන්. ඒව තමයි වැඩිම සංස්කෘත භාෂාවෙන් දේශනා කෙරුවේ. ඒව තමයි මහායානෙ කියලා. එතකොට හීන යානෙ නැත්නම් ථේරවාදයේ මහායානෙ අතරමැදට තමයි ඒක යානෙ නෝත් බුද්ධ යානෙ දේශනා කෙරුවේ. හැබැයි ඒක යානෙ නෝත් බුද්ධ යානෙ දේශනා කෙරුවේ 2500 බුද්ධ ජයන්තිට පස්සේ එන ඒකට කියනවා decay of the කල්පය. කල්පයේ විනාශ වීම. ඒ කියන්නේ කල්පයේ අඩ බොර තියෙන කල්පය, විනාශ වෙලා යන කල්පය, නැත්නම් දි รา පත් වෙන කල්පය. ඒ කල්පයේ ඉන්න මේ අපි සඳහා නැත්නම් 2500 බුද්ධ ජයන්තිට පස්සේ ඉන්න විතර මේ ලෝකෙට පහළ වෙලා ඉන්න ජනයා උදෙසා ඒ ජනයා ගලවා ගැනීම චේතනාවේ තමයි ඒක යානෙ නෝත් බුද්ධ යානෙ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දුන්නේ. ඒත් මම පස්සේ ඔයගලන්ට කියන්න කොහොමද මේ ඒක යානෙ අපි අතරට ආවේ නැත්තේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළ තියෙන පරිදි සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ එතුමා පිරිනිවන් පාමින් පස්සේ සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ ඉන්දියාවෙන් බැහැර කෙරුවා. පිරිනිවන් පාපු ගමම ඉන්දියාවෙන් පිට කෙරුවා. මොකද ඒ
දහම කිලුට වෙයි කියලා එක සූත්‍රයයි එක එක අතර කවලම් වෙයි කියලා ඉන්දියාවෙන් පිට කරුවා. ඒ ඉන්දියාවෙන් පිට කරලා චීනෙට ගිහිලා කොරියාවට කියලා එහෙම තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ජපානයට ගියේ. මේක ඇත්තටම ජපානෙ ගිහිල්ලා නිචරෙන් දහම් වශයෙන් දැන් ගියාට ඒ නිචරෙන් දායිසෝනින් තුමා බුදුහාමුදුරුවන්ගේ අපේ සද්ධර්ම ශාකමුනි බුදුහාමුදුරුවෝ විසින් එයාව නම් කරලා තිබුණේ විශිෂ්ට චාරිත්‍ර බෝධිසත්ව කියලා. එයා තමයි නිචරෙන් දායිසෝනින් තුමා තමයි මේ දහම අප අතරට දෙන්නේ. එයාට තමයි වගකීම බාර දීලා තිබුණේ. මම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන කියනකොට ඒ වාතාවරණෙදි කියන්නම් ඒක ගැන. එතකොට ඒකයි මේක නිචරෙන් දහම කියලා ලෝකෙ පැතිරිලා තියෙන්නේ. හැබැයි ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප උදෙසා 2500 බුද්ධ ජයන්තියට පස්සේ බිහි වෙන අප ගලවා ගැනීම පිණිස ඒක යානෙ නොත් බුද්ධ යානේ වශයෙන් හඳුල්වලා එක අපාත්‍රයටපත් කෙරුවා. ඒ යාන තුන අපි දැන් කොහොමද මේ යාන තුන වෙනස් කරන්නේ? ඒ යාන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. බුදුහාමුදුරු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනකොට අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ සතියක් භාවනා කෙරුවානේ. අපි දන්නවා මේ සතිය කියන්නේ. හැබැයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ සතියෙම කල්පනා කරුවේ කොහොමද මේ ධර්මය එයා මේ සැරේ පහළ වුණේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අප අතරට දෙන්න. ඒ දහම කොහොමද අපි අතරට පතරන්නේ කියන බාර දූරේ කාර්යයක් ඒක. මොකද මේක කල්පයේ අවසානයේ. ඒ කොහේ විදිහටද මම මේක දේශනා කරන්න ඕනි කියන ප්‍රශ්නේ දාලා අපි දන්නවා කියලා තියෙනවනේ මහා බ්‍රහ්මයාවිලා ආරාධනා කරුවා ඔබතුමාට තමයි මේක කරන්න පුළුවන් ඒ කාර්යයට අත ගහන්න මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළ මේ මිනිස්සුව ගලව ගන්න මේ ජනයාට ධම කියලා දෙන්න පුළුවන් ජනයාව සසර දුකින් ඔබතුමාට ගලවා ගැනීමට පුළුවන් කියන එක අපි දන්න මහා බ්‍රහ්මයාවල බුදුහාමුදුරන්ට පහදලා දුන්නා කියලා. එතකොට ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියනවා හැම බුදුවරයෙක්ම මෙහෙම ගොඩාක් මේ විශ්වයේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා තියෙනවා. ඒ එක ලෝකවලට ඒ එක බුදුහාමුදුරු කෙනෙක් වෙන කල්පයකට ඇවිල්ලා එක කල්පයකට ඇවිල්ලා ඒ ඉන්න සමූහය ගලවා ගන්නවා. එතකොට අපේ බුදුහාමුදුරුවෝ මේ කල්පෙට මේ කල්පෙ තමයි යගේ අන්තිමටම එන කල්පේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා බුදුහාමුදුරුවෝ තමයි සූවිසි බුදුහාමුදුරුවෝ කියලා මේ පොළවට පහළ වුණේ කියලා. මේ තමයි යගේ අවසාන බුදුවරයෙක් වගේ පහළ වීම. මෙතනදී සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා දුන්නා මේ මගේ ආත්මෙ නෙමෙයි බුදුනේ මීට ගොඩාක් කල් ඉස්සෙල්ලා ගෝහකු ජින්තෙන් ජෝ කියලා කියන්නේ ජපාන් භාෂාවෙන් කියන අනන්ත ප්‍රමාණ කල්ප ගාන ඉස්සෙල්ලා මම බුදු වෙලා මම මේ ලෝකෙ මේ වකවානුවට එන්න තීරණය කරලා තිබුණේ මේ හැම බුදුවරයෙක්ම හැම ලෝකිකම ඒක එක විදිහට එක කාලාන්තරයේ කාලවල වල එහෙම ලෝකයක වටේ සෞරග්‍රහ මණ්ඩලෙ තියෙනවා. ඒ ලෝකෙ තියෙන ජීවිත බේරාගෙන මිනිසුන්ව බේරා ගැනීමට තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ. එක බුදුවරයෙක් තෝරගන්නේ එක ලෝකයයි. පස්සේ මම විශ්වය ගැන උගලන්ට තීරු කළ දෙනකොට මේ ලෝකයි සෞරග්‍රහ මණ්ඩලය විශ්වයේ පැතිරලා තියෙන ඒවා කියලා දෙන්නම්. එතකන් දැනට හිතන්න අපි මේ බුදුහාමුදුරුවම තමයි කකුසඳ කොණාගම ඒ වගේ ඒ කල්පෙට ඉපදුනේ. එහිම ඉපදිලා
එතකොට ගොඩක් පිං තියෙන මිනිස්සු හිටියේ. මිනිස්සු ජනතාවක් හිටියා. මේ ඩිකේ ඔෆ් ද කල්ප නෙමෙයි. මේ කල්පේ අවුස් වෙන කාලේ නෙමෙයි. විනාශ වෙලා යන කාලේ නෙමෙයි. දි รา පත් වෙලා යන කාලේ නෙමෙයි. ඒකට අන්තිමට ඉතුරුනේ අර ගොඩක් කර්මයට බර නිකන් පවට බර අපිට මේ සමාජය දැක්කම කියන්න පුළුවන්. ඒ අපිව බේරගන්න තමයි මේ ආත්මය බුදුහාමුදුරුව මේ ලෝකෙට පහළ වුණේ කියලා. එතකොට බුදුහාමුදුරුව ආරාධනා කෙරුවා ඉස්සර කල්පවල හැමතිස්සෙම තේරවාදය මහායානය වගේ සූත්‍ර ඒකට හුරු සූත්‍ර දේශනා කරලා කියන්න බැරි තරම් අප්‍රමාණ මිනිසුන් රහත් බලය පසේබුතු ඒ වගේ ශක්ති මට්ටම් වලට එන්න තමයි බුදුහාමුදුරු කෙනෙක් බුදුවරයෙක් පහළ වෙන්නේ ඒ කල්පයක ඒ ලෝකෙට. ඒතර මේ අන්තිම කල්පයේදී මේ සද්ධාන පුණ්ඩික සූත්‍රය දේශනා කරනකොට බුදුහාමුදුරු විසින් ආරාධනා කෙරුවා රහත් වෙන්න පින් තියෙන කට්ටියටයි පසේ බුදු වෙන්න පින් තියෙන කට්ටියටයි බුදුන්ගේ මේ කාර්යයට ආධාර කරන්න කියලා සහයෝගය දෙන්න සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ අප වෙනුවෙන් දේශනා කරන්න කියලා. එහෙම තමයි මේ යාන තුන මේ යුගයටත් තාමත් ඒ යුගයටත් අපි දන්නේ. මේ තුන මම කියන්න තේරවාදීෝ හීන යානේ කියලා කියන්නේ රහත් වෙන්න පිංසෙන ඒගොල්ලන් උදෙසා බුදුරු විසින් දේශනා කරන ලද සූත්‍ර. මොකද දැන් ඕන කෙනෙක්ට තමන්ගේ පරිවර ජනතාවක් නැතුව බුදුහාමුදුරුවන්ට අපිට විස්තර කරලා දෙන්න බෑ බුදුවරයෙක්ගේ තියෙන ඥාණය ගැන. අපි මේ මනස්වලට සාමාන්‍ය ජනතාවකගේ මනසකට ඒක විස්තර කරලා දෙන්න බෑ. මම කියවනේ බුදුහාමුදුරුවෝගේ බුදු කෙනෙක්ගේ දැනුම අපිට සයන්ස් වලින් හොයාගන්න බෑ කියලා. මම කියවනේ සයන්ස් කියන්නේ නිකන් දූවිල්ලක් වගේ. ඒක චුට්ටි මේ හොඩි අකුරු කෑල්ලක් වගේ. හරියට බුදුවරයෙක්ගේ ශක්තියයි ඥානයයි ගැන තක්සේරු කරන්න බෑ කියලා මං කියලා දුන්නානේ. ඒ වගේ දැන් බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා අපිට පහළ වෙලා සාමාන්‍ය මිනිස්සෙක් වගේ පහළ වෙලා මේ දර්ශනයක් කතා කරනකොට කොහොමද ඒකට රුකුලක් තියෙන්න ඕන. මොකද ඒ ධර්මයෙන් අනිත් කෙනෙක්ගේ ඵල ලබා ගන්න හැටි. දැන් මම ඔයගොල්ලන්ට කියවනේ සාධාරණ පුණ්ඩික සූත්‍රය කරනකොට අපේ ජීවිතේ ලිහිල් වෙනවා කියලා. ඒගොල්ලන් දැන් මම එම චුට්ටක් අත්දැකීම තින්දාවිලා කියන්න පුළුවන්. ඒ වගේ ඒ කාලේ හිටපු ජනයා කොහොමද බුදුහාමුදුරුවෝ පිළිගන්නේ? එහෙම බුදුහාමුදුරුවෝ තමන් පිළිගන්න ඕනේ නේ යගේ ධර්මයක් අහන්න. ඒ වගේ තමයි දැන් රහත් වෙන්න පින් තියෙන මිනිසොන්ට ඒ කියන්නේ ජනතාවට ආරාධනා කෙරුවා මට සහාය වෙන්න ඒගොල්ලන් එන්න කියලා. ඒව දේශනා කරපු සූත්‍ර තමයි 80. ඒතර ඒව තනියෙන් දේශනා කරපු සූත්‍ර. ඒ සූත්‍ර ඒ සමූහය තමයි 84000ක් ධර්ම ස්කන්ධ කියලා තේරවාදයට ඇතුළත් වෙන්නේ. ඒ එක සමූහයේ උදෙසා කියපු සූත්‍රයි. එතකොට අපි කොහොමද අපි තේරවාදය අදහන්නේ කියලා? තේරවාදය කියන්නේ තෙරුන් උදෙසා දේශනා කරපු දර්ශනය. තෙරුන් සහ සාමාන්‍ය ගිහි ජීවිතේ ඉන්න අපි අතර තියෙන වෙනස මොකද්ද? පළවෙනි වෙනස තමයි අපි තෙර කෙනෙක් නැත්නම් මහාන ධර්ම පුරන්න යනකොට ගිහිගේ ආසාවන් තමන් විහිම්ම අතහැරලා දාලා තමයි අපි පැවිදි වෙන්නේ. බුදුහාමුදුරුවෝ හිටපු කාලේ දැන් ගිහිගේ කිසිම දෙයක් අරගෙන යන්න බෑ. අපිට පැවිදි වීමට ඇතුළු වෙනකොට තමන්ගේ වස්ත්‍රය පවා බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ඒ කාලේ කවුරු හරි මහාන වෙන්න ඕනේ නම් පැවිදි වටපත් වෙන්න ඕනේ නම් තමන්ගේ වස්ත්‍රයත් අහක දාලා කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ අමුසොහනට ගිහිල්ලා අර ඔගොල්ලෝ දන්නවනේ අමුසොහනවල වල ඔතලා තියෙනවනේ මේ මිනිහක් ඔතලා තියෙනවා වගේ ලොකු කච්චි වල ඔතනවනේ රෙදි කච්චි. ඒවා අරගෙන ගංගා නදියෙන් හොදගෙන පඳු දාලා ඇඳගෙන
තමයි කියන්නේ ගිහිගේ කිසිම ආසාවක් ගන්නෙ නැතුව පැවිදි වෙන්නපත් එනවා. ඒකයි. ඊට පස්සේ නීතිය තමයි දවස් 7කින් හරි සුමාන 7කින් හරි මාස 7කින් හරි අවුරුදු 7කින් හරි රහත් බවට පැමිණීම. ඒක තමයි ඒ ථේරවාදයේ කෙලවර. නැත්තම් අපි හිතමු මෙහෙම ගමු අපි දැන් යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න පළවෙනි සුදුසුකම තමයි A level විභාගේ පාස් වීම. එතකොට ථේරවාදයේ පිහිටීමට ථේරවාදයේ ආධාරණ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පළවෙනිම සුදුසුකම තමයි ගිහිගේ කෙලෙස් වලින් මිදීම. ඊට පස්සේ ඒකෙන් අපි ලබා ගන්න උපාධිය තමයි රහත් වීම. එතකොට කිසිම ඒ කාලේ ඇයි මේ හාමුදුරුවරු දැන් පිනිස්ස වීදි සංචාරය කිරුවා කියලා කියනවා. ඒගොල්ලන් සාම තෙරුන් මාර්ගඵලයක් ලැබලා නැහැ. කාලේ නාස්ති කරන්නත් බෑ. තෙර කෙනෙක්ගේ තාපස කෙනෙක්ගේ ඇති වෙනස තාපසෝ ගිහිල්ලා තමන්ගේ පළවැල නෙලලා හරි තමන්ගේ ආහාර ටික හොයා ගන්නවා. තමන් විසින්ම. අපි තෙර නැත්තම් පැවිදි වීමට පැමිණි කෙනෙක්ට කාලයක් නාස්ති කරන්නේ නැහැ. ඒ වගේ ගැඹුරු ධර්ම ගැඹුරු භාවනාවල නියැලිලා ඉන්න ඕනේ. ඒක නිසා කෑම හදාගන්න කාලේ නාස්ති කරන්නේ නැතුව ආහාර පිඬු සිඟා වඩිනවා. එතකොට පිඬු සිඟා වඩින තෙරක් කෝටියක් සංවර සීල රැකිය යුතුයි. දැන් අපි හිතමු පාත්‍රය අරගෙන පිඬු සිඟා වඩිනකොට පාත්‍රයට දන් දාන කෙනාගේ මූණවත් බැලීම ඒගොල්ලන්ට තහනම්. බිම බලාගෙන ගිහිල්ලා ඒ දාන දෙන කෙනාටත් සාන්තිය පතුරලා පින් දිති ගිහිල්ලා තමයි ඒ දාණය පහන් සිතින් අරගෙන ගිහිල්ලා ඒව වළඳන කමනුත් භාවනා කර කර තමයි ඒ කාලේ නාස්ති නොකර ඉතා පුළුවන් තරම් ඉක්මනින් බුදුන්ගේ මෙහෙයට සහාය වීම සඳහා මේගොල්ලන් රහත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් දන්නවා අපි බුද්ධ ආගමේ පොතේ තියෙනවා බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් රහත් වුණාට පස්සේ ඒගොල්ලන්ට කියනවා රහත් වුණාට පස්සේ දෙදෙනෙකු එකමගේ යන්න එපා ගම් නියංගම් වලට ගිහිල්ලා ධර්ම ප්‍රචාරය කරන්න කියලා. ධර්ම ප්‍රචාරය කරන්න කියලා කියන්නේ රහත් වෙන්න පින් තියෙන ඒගොල්ලන් හොගෙන මා ළඟට ගේන්න නැත්නම් ළඟට කමුටහන් දෙන්න පිරිවර හදා ගන්න මගේ මෙහෙට සහාය වෙන්න කියලා. එතකොට දැන් අර ගිහි අයින් වෙලා ගිහිගේ කිසිම කෙනෙක්ගේ මූණවත් බලන්නේ නැතුව මහානදම් පුරලා ඉර්ධින් වඩින්න බලය හම්බුලා කියන එක තමයි දැන් අපි හරියට මේ අර විභාගේ පාස් වෙලා උපාධිය ගත්තා වගේ ඉර්ධියෙන් වනාන්තරයෙන් පිටට ඇවිල්ලා තමන්ගේ ඉන්ද්‍රිය බලය පෙන්නලා තමන් රහත් වුණා කියලා දැනගත්තට පස්සේ ආයේ මේ රහතන් වහන්සේලා අපේ සමාජය ඇතුළට එනවා. ගිහි අතර ගැවසෙනවා. එතකොට ඒගොල්ලෝ රත්තරන් වෙලා එන්නේ. එතකොට කොයි වෙලාවද මලකඩ කන්නේ නැහැ. ඒ වෙලාවට තමයි ගිහිගෙගේ මූණ බලලා ධර්මයක් දේශනා කරන්න අවසර තියෙන්නේ. උන්ට හොඳට ඒක තේරුණාද? ථේරවාදය කියන්නේ අපි ගිහිගේ බලෙන් ගිහිගේ කෙලෙස් වලින් බලේ අපේ විහිංම ගිහිගේ කෙලෙස් අතෑරලා සංසාරයේ කෙලෙස් දසා ගැනීම සඳහා රහත් වීම සඳහා බුදුහාමුදුරන්ගේ කමටහන් අරගෙන කාලෙ කිසිම පොඩ්ඩක්වත් නාස්ති කරන්නේ නැතුව බුදුවරයෙකුගේ බෙහෙයට අපි ඒකට උදව් වීම සඳහා කරන වෑයමක් වශයෙන් රහත් වෙලා අපේ සමාජයට එනවා. ඒක තමයි ථේරවාදය. ථේරවාදයේ රහත් වෙලා ආපහු සමාජයට ඇවිල්ලා අපි අතරට ගිහිල්ලා අපිට ධර්ම දේශනා කරන්න ධර්මයේ දේශනා කරනවට වඩා රහත් කෙනෙක්ට අපි හැමතිස්සෙම කියනෝනේ අපිව ගලව ගන්න බෑ කියලා මාර්ගෙ පෙන්වන්න පුළුවන් බුදුහාමුදුර ළඟට යන්න කමටහක් ගන්න. ඕගොල්ලන්ට රහත් වෙන්න පින් තියෙනවා. ඒ වගේ. දැන් ඊට පස්සේ අපි බලමු මහායාන කියන්නේ මොකක්ද කියලා. මහායානෙටත් ඇතුල් වෙන්න ගිහිගේ අතහරින්න ඕනේ. ගිහිගේ අතහරින්න මහානදම් පුරලා අර ගැඹුරු ධර්ම
ධර්ම ඔස්සේ පිහිටවලා මහායානෙන් ලබා ගන්න පසීබුද්ධත්වය. පසීබුදු කෙනෙක් කවදාවත් ආපහු මේ ගිහිගෙට අපි අතරට එන්නේ නැහැ. සමාජෙට එන්නේ නැහැ. පසීබුදුවරයෙක් විශ්වයේ ධර්ම ප්‍රචාරය කරන්න විශ්වයේ අනිත් තලවලට යනවා. ඒව තමයි බුදුවරයෙක්ගේ අනුරූප වගේ බුදුවරු කියලා කියන්නේ. ඒකට replica of the Buddha කියලා කියනවා. ඒගොල්ලන් ගැනත් විස්තර කරලා තියෙනවා සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ. මම ඒගොල්ලන්ට සද්ධාන පුණ්ඩරික සූත්‍රය පැහැදිලි කරනකොට ඒක කියලා දෙන්න. එතකොට රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා අපි අතරට එනවා. පසේ බුදු කෙනෙක් එහෙන් චුත වෙලා උඩ මං කියන විශ්වවල තල තියෙනවා කියලා. ඒ විශ්ව තල වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවධානය අපේ අර බුදුන්ට සහාය වෙන උඩ ඉඳගෙන. ඒ කියන්නේ උඩ ඉඳගෙන කියන්නේ ඒ විශ්ව තල වලින් අපිට අපේ දෙසට එතනත් බුදු අපේ සම්මා සම්බුදුවරට ඒගොල්ලන් සහාය දක්වනවා. එතකොට දැන් ඔයගොල්ලන් දන්න තේරවාදයයි මහායානේ හීනයානේ මහායානේ අතර වෙනස. දැන් බුදුහාමුදුරුවෝ සද්ධාන පුණ්ඩරික සූත්‍රය දේශනා කළා තියෙනවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 1000ක් ඇතුළත එතකොට රහත් වෙන පින් තියෙන කට්ටියට ආරාධනා කරුවා. එතකනුත් ඉන්නවා. එතකොට රහතන් වහන්සේලා හරි පසේ බුදුවරුන් හරි අවුරුදු 1000ක් ඇතුළත ඒගොල්ලන් අර දීලා තියෙන කම්බටහන් නැත්නම් මේ සූත්‍ර මාර්ගයෙන් රහත් ඵලය ලබා ගන්න පසේ බුදුවරුන් වෙනවා. වෙලා ඒගොල්ලන් චුත වෙලා යනවා කියලා. ඊට පස්සේ ඒ කියන්නේ පළවෙනි 1000 ඇතුළත දෙවෙනි 1000 ඇතුළත මේ දෙක අපි ප්‍රායෝගිකව කරන්නේ නැතුව අපි ඒ කියන්නේ ඒව ගැන ඉගෙන ගන්න බලන මේ සූත්‍රය අර සූත්‍රය කොහොමද මෙහෙම දෙක පටලගෙන එතකොට ප්‍රැක්ටිස් එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි නැත්තම් එතකොට ඒ කාලේ වෙනකොට හීන වෙනවා අපිට අර රහතන් වහන්සේලා හර පසේ බුදු වෙන තියෙන පිං තියෙන ඒගොල්ලන් චුත වෙලා ගිහිල්ලා. ඒතර හැබැයි බුද්ධ ධර්මයේ දන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා මෙහෙම තියෙනවා. අපේ ඉතිහාසෙ තියෙනවා. ඔයගොල්ලන් දන්නවා දැන් අපි රහතන් වහන්සේලා හිටියා කියලා අපි දන්නවනේ අපි ඉතිහාසෙම අර සින්දුවක් තියෙන්නේ දන්නෝ බුදුන්ගේ තියෙන ඒ සින්දුව කියන්නේ මොකද්ද? ඉර්ධියෙන් යන්නා වූ නෙක්රහතුන්ගේ සෙවණැල්ලෙන හිරු රශ්මිය බංගේ. ඒ කියන්නේ ඒ කාලේ අනුරාධපුරේ ඉන්න කාන්තාවන්ට බෑ වී වේලන්න අවුව තියෙනවනේ අවු රශ්මිය එන්නේ නෑ ඉර්ධියෙන් වඩින රහතන් වහන්සේලා නිසා. ඉතින් ඒගොල්ලෝ මැසිවිලි කියනවනේ අපිට වී ටික වේල ගන්නවත් බෑ මේ හාමුදුරු රහතන් වහන්සේලා අහසින් යන නිසා කියලා. ඒතර ගොඩක් අපි දන්නවා අපේ ඉතිහාසෙ තියෙනවා කැලණිතිස්ස රජුරන්ගේ කාලේ අර අපේ සුනාමි ආවේ කොහොමද රහතන් වහන්සේ කෙනෙක්ව තල්කට අරබක දානකොට ඉතින් අපි දන්නවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑමෙන් පස්සේ අවුරුදු 1000ක් ඇතුළත රහතන් වහන්සේලා ගොඩාක් හිටියා. ඊට පස්සේ පසේ බුදුවරුනුත් ගොඩාක් හිටියා. ඊට පස්සේ දෙවෙනි අවුරුදු 10දී අර ප්‍රැක්ටිස් එක අඩුලා ටිකයි රහත් වෙන්නේ. ටිකයි පසේ බුදු වෙන්නේ. ඕම වෙලාදී මේ දෙක අතර මිනිස්සු මේ දන්නවා බුදුවරයෙක් ආවා ඉතිහාසය ගත වෙනවා එහෙම. ඊට පස්සේ එන සහස්‍රය ඇතුළත ඒ කියන්නේ 1000 ඇතුළත ප්‍රැක්ටිස් එක උදේටම අඩු වෙනවා. එතකොට රහත් වෙච්ච කෙනෙක් හොයාගන්න අමාරුයි. පසේ බුදු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඊට පස්සේ වෙන්නේ මේ දෙක කවලම් කර අපි සත්‍ය දන්නවා ඒත් අපි එකට එක කවලම් කරලා හිතා ගන්න නිසා 84000ක් ධර්මස්කන්ධ පරස්පර විරෝධී ධර්මස්කන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මහායානේ තියෙන ධර්මස්කන්ධ පරස්පර විරෝධී. දැන් අපි ඒව අතර දිහා බල ඒ වගේ සාරේ මේට වඩා මේක හොඳයි ගගා හිත නිසා ගොඩාක් සූත්‍ර සමූහයක් තියෙන නිසා කොහොම Tamanට එක කමටහන ගන්නත් දන්නේ නැති නිසා අපි ඔක්කොම පටල ගන්නවා. එතකොට ඒක නිසා මේ යුගයේ එනකොට බුදුහාමුදුරුවෝ දන්නවා කල්පයක් ඉතව ගොඩක් කල් යන්න එපා. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ගමන්නේ කල්පයක තියෙන කාල පරිච්ඡේද සීමා කරන්න බෑ. කොහොමද අපි චුටි කාලේ ඉගෙන ගන්නේ මේ මුළු ලෝකෙම ගල් පර්වතයක් නම්
එක කොනක ඉඳලා අනිත් කොනට රහතන් වහන්සේ කෙනෙක් වඩිනකොට ඒ රහතන් වහන්සේගේ සිවුර ගෙවිලා ගල ගෙවෙන කාලේ සිවුර වැදිලා ඒ වගේ කල්පයක් නේ. එතකොට අපි කියනවා මේ කල්පේ අපි ගෞතම බුදුහාමුදුරන්ගේ කල්පේ ඇවිල්ලා අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අපි ප්‍රාර්ථනා කරන්නේ මතු බුදු වෙන බුදුන් දැක නිවන් දකිත්වා. එතකොට මතු බුදු වෙන බුදුන් ඊළඟ කල්පෙනම් එන්නේ අපි මෙච්චර කල් සංසාරේ යන්න ඕනේද? එතකොට අපේ බුදුහාමුදුරුවෝ අපිට මොනවද කිරුවේ? නිවේශයක් කාලෙදී අපි මතු බුදු වෙන බුදුවරයෙක්ගේ මාර්ගයේ නිවන් දකින්න යනවා. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500කට පස්සේ මේ යුගය බුදුහාමුදුරුවෝ සද්ධර්ම පුරුෂ සූත්‍රය හැඳුල්ලා තියෙන්නේ. එතකොට මේ ශ්‍රමණ සහ නූතන ජනතා සාමාන්‍ය ඉන්න ජනතාව අතර ඒ කියන්නේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. ගිහි පැවිදි වෙනසක් නැහැ. ගිහි පැවිදි ඔක්කොම ගිහි තත්වෙට දාන තමයි ගිහිගේ කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය අපේ ජීවිතේ තියෙන සමාජෙත් එක්ක අපි ගැටෙනකොට දෙන්න කම්කටොළු වලට අපේ කම්කටොළු වලට මිදෙන්නනේ මම පළවෙනි මම ඔයගලන්ට කියලා දුන්නේ අෂ්ටලෝක ධර්ම වලට මුහුණ පාන්නේ අපි ගිහිගේ ඉන්නකොට. ඒතර ගිහි පැවිදි දෙකම එකම තලයක දාලා ඔක්කොම ගිහියෝ කියලා හිතලා ඒ කියන්නේ ගිහි තත්වෙ ඉන්න කියලා ඒගොල්ලන්ගේ සුභ සිද්ධිය තමයි ඒක යානෙන් හොත් බුද්ධ යානේ දේශනා කෙරුවේ. එතකොට ඒක යානෙන් හොත් බුද්ධ යානේ පුතුම මෛත්‍රියකින් දේශනා කෙරුව නිසා ගිහිගේ අපිට ගිහිගේ ලෞකික ජීවිතේ ලෞකික සම්පත්තිය ලබා ගන්න බුදුන්ගෙන් පිහිට ගන්න ගමන් අපිට බුදුන්ගේ රැස් වැදිලා කොහොමද අපේ විඥානේ අවදි වෙන්නේ කියලා මම ඔයගලන්ට ඉස්සර වීඩියෝස් වලින් කිව්වා. ඊළඟ දැන් ඒක යානේ නොහොත් බුද්ධ යානේ තියෙන අපිට 2500 බුදු ජයන්තිට ජීවත් වෙන අය බුදුන්ගේ පිහිටෙන් බුදුන්ගේ ශක්තියෙන් මුදවා ගැනීම. මකඩ මුදවා ගැනීම කියන්නේ ඒගොල්ලන්ගේ මේ භූමි තලයේ නැත්නම් උඩට ගුරුත්වාකර්ෂණය උඩට දා ගැනීමවත් ඒක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඒක යානේ නොහොත් බුද්ධ යානේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරුවේ ඒකටයි. එතකොට ඒක යානේ නොහොත් බුද්ධ යානේ මම හිතුවා මේ වෙලාවේ මේ කුරුණ වසංගතේ එකතකින් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා දැන් ටිකක් කාලේ තියෙන මේක ගැන විස්තර කරලා දෙන්න. ගොඩක් දෙනෙක් ගෙවල් වලට වෙලා ඉඳලා අහගෙන ඉන්න පුළුවන්. මේ කාලේ මම හැමතිස්සෙම මේක දකින්නේ දැන් සාමාන්‍ය මේ වසංගතේ මුළු ගෝලීය වසංගතයක් වගේ ආවේ නැත්තම් සමහර වෙලාවට අපිට මේ ලෝක විනාශ වෙන්න තිබුණ තරමට යුද්ධ වලට පැටලෙන්න තිබුණා. ඉතින් ඒ වෙනුවට අපි මේකත් හොඳ අතට අරගෙන මේ විලාවේ ඒක යානෙ නොහොත් බුද්ධ යානේ අපිට කිවීට මේක කොහොමද අපි අපිට ළඟා කරගන්නේ කියන එක මේ වෙලාවෙන් අපි ප්‍රයෝජන ගමු එක හොයන්න. මම ඔයගලන්ට කිව්වනේ ඒ කියන්නේ නෝ බුද්ධ යානේ තිබිච්ච පළවෙනිම රට වගේ ඉන්දියාවෙන් නාලන්ද යුනිවර්සිටි එකේ ලංකාවට ආවා කියලා මම කිව්වේ අභිගිරිය තමයි ඒ කියන්නේ නෝ බුද්ධ යානේ තිබුණේ. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ රත්තරන් පත්වල ලියලා හම්බ වුණා. මේ අපි තිබිට හම්බෙච්චව සාමාන්‍ය කටුගේ තියෙනවා ඒවා. මම ගිහලා බලලා තියෙනවා. ඒ සද්ධර්ම පුණ්ඩික සූත්‍රේ ග්‍රන්ථගත වෙලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ ග්‍රන්ථගත කරලා තියෙන්නේ පුහුණු කරලා තියෙන්නේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ වන්දනාමාන කරලා තියෙන්නේ අභිගිරි විහාරයේ. එතකොට දැන් මෙච්චර කාල අභිගිරි විහාරේ උඩට ආවේ නෑ. දැන් අභිගිරි විහාරේ උඩට ඇවිල්ලා තියෙන ලංකාව බේරෙනවා ඕනම දෙයකින්. ඒ විශේෂක්දී විතර හරි අනුබලයක් වුණා මට උනත් අනේ අභිගිරි උඩට ආව නේද? එතකොට අභිගිරි නිසා අපේ ලංකාව බේරේ විශේෂක්තිය බුදු ශක්තිය තිබුණ තැන ආපහු උඩට මතු වුණා. ඒක යට කරගන්න බැරි වුණා. යට කෙරුවා. යට කළා කොච්චර කල් තිබුණද? යට වුණා. ඒ ලංකා ඉතිහාස පොතේ ඒක විස්තර කරලා තියෙනවා. අපි ඒ යුගයේ ආපහු උඩට ගමු කියන එකකින් තමයි ඒක යානේ නොහොත් බුද්ධ යානේ අපි අපේ
හැමදෙනාම එකතු වෙලා මම මගේ පොතේ සඳහන් කරලා තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලා දෙනෙක්ම මේක හදාarලා ඒ කාලේ අපි 5000ක් භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා ඇතුළු ඔක්කොම විනාශ කරලා දැම්මා. ඒ රහතන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා ඒගොල්ලන් ඒ උඩට ඇවිල්ලා මේ තියෙන හැම සංඝයා වහන්සේ කෙනෙක්ම මේ ලංකාවේ ඉපදිච්ච හැම දිනෙකම අවධානය මේකට යොමු වෙයි. මම ඒක මට සහතිකයි. ඒ හැමෝගෙම අපේ හැම පන්සල්වලම තේරවාදය මහායානය ඒ හැමදේම එකට එකතු වෙලා ඒක යානේ පතුරවන්න පටන් ගනි. ඒක යානේ හැම දිනකටම කියලා දෙන්න පටන් ගනි. ඒක යානේ නිසා අපේ ලංකාව සෞභාග්‍යමත් අභිගිරි යුගය පහළ වෙයි. ඒක තාම ඉක්මනට වෙයි. අනිත් ලෝකේ කැළඹෙනකොට අපිට පුළුවන් වෙනවා. දැන් සද්ධාන පුණ්‍ය සූත්‍රය මම ඔයගලන්ට කියලා තියෙනවා. මුළු ලෝකෙම පැතිලා තියෙන නිචරෙන් දහම කියලා. ඒ නිචරෙන් දහම කියලා සෝගගක ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් එකෙන් රටවල් 193කට දීලා තියෙනවා මේ සද්ධාන පුණ්ඩරික සූත්‍රය. ඒගොල්ලන් පවා දැන් හොයන්නේ සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ තිබිච්ච රටවල් වලින් දැනට ලංකාවේ තමයි සද්ධාන පුණ්ඩරික සූත්‍රයට වන්දනාමාන කරලා ඇත්තට වන්දනාමාන කරන්න පටන් ගත්තේ කියලා ඒක මුළු ලෝකෙම දන්නවා. ඔයගොල්ලන් ඊට පස්සේ කියන්නේ මේක ජපානි බුද්ධාගම කියලා. ඇත්තටම ජපානි බෝම්බ දානකොට වැටෙනකොට තිබුණේ මහායාන බුද්ධාගම. මහායාන බුද්ධාගම තියෙනකොට නිචරන් දයසෝනි තුමා ඇවිල්ලා ඒ රජුරුවන්ට කිව්වා ඔය මේ බලන්න සද්ධාන පුණ්ඩක සූත්‍ර කියන්නේ ඒක යානේ නොහොත් බුද්ධ යානේ පැතිරෙන්න පටන් ගන්න තියෙන්නේ මේ ජපානයෙන් මේක ගන්න කියලා බල කෙරුවා රජයට. ඒතර එයා පස්සේ මම නිචරන් දයසෝනි තුමාගේ ඒක කතාන්දරේ කියන්නම් කොහොමද එයාට මොනවද උනේ කොහොමද මේක පතුරවන්න පටන් ගත්තේ කොහොමද නම්‍ය හොරින්ගිකෝ කියන එක දුන්නේ ඒ ඔක්කොම මම ඒක විස්තර කරලා දෙන්නම් මට පුළුවන් විදිහට. එතකොට ඊට පස්සේ ආව හිසගසා දාන්න කියලාත් ඇරියා. එයා පරමාණු භූමිය වැටෙන්න ඉස්සලා කිව්වා මේ රට විනාශ වෙනවා. ඒක නිසා ඒ කියනොත් බුද්ධයානි ගන්න කියලා. ඊට පස්සේ පරමාණු බෝම්බේ වැටුණට පස්සේ තමයි කිසිම ආගම බුද්ධ ආගම කෙරේ සම්පූර්ණයෙන්ම ජපානයේ මිනිස්සු අතර තිබිච්ච විශ්වාසය නැතිව ගියා. දැන් උනත් ජපානයේ කවුරු ගන්න ඇහුවොත්ම ආගේ ආගම මොකද කියලා ඒගොල්ලෝ මොකුත් කියන්නේ. එයා එලිපිට සමාජයේ ආගම ගැන කතා කරන්නේ නැහැ. අපිට ආගමක් නැහැ කියනවා වගේ තමයි ඉන්නේ. මොකද ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ වැට කෑවා කියලා මහායානෙ නිසා. පස්සේ පරමාණු බෝම්බේ වැටුණට පස්සේ එතකම්ම මේ හිමීට ඒක යානේ තිබුණා. සද්ධාන පුණ්ඩරික සූත්‍රය කියලා ඇතුලේ හරි නිකන් නිහඬව කරගෙන ගියා භික්ෂුන් වහන්සේලා. සද්ධාන පුණ්ඩරික සූත්‍රයේ නිචරන් දයසෝනි තුමාගේ අනුගාමිකයෝ ඒගොල්ලෝ තියාගෙන හිටපු එක SGI ඕගනයිසේෂන් කියන මිනිස්සු අතරට පතුරවන්න පටන් ගත්තා. එහෙම තමයි පරමාණු බෝම්බේ වැටිලා පස්සේ දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ තමයි සද්ධාන පුණ්ඩික සූත්‍රය උඩට උස්සන්න පටන් ගත්තේ. ඊට පස්සේ සද්ධාන පුණ්ඩික සූත්‍රය තමයි ඉහළට එසවුනේ ජපානයේ. ජපානයේ 10% ආගමක් කරන්නේ කියන්නේත් නැහැ. හැබැයි සෝකගක්කා ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් එකේ ප්‍රෙසිඩන්ට්ස්ලා නැත්තම් ඒකේ මේ සභාපතිතුමන්ලා ඒක ජනයා අතරට දුන්නා. මොකද මේක තියෙන ලේමන්ලට නැත්තම් සාමාන්‍ය ජනතාවට බුදුහාමුදුරුවෝ දීලා තිබුණ ගිහි අපිට දීලා තිබුණ එක. ගිහි සංවිධානයක් වශයෙන් මේක එළියට ආවා. ඒකට වික්ෂුන් වහන්සේලා වෙන විරුද්ධ වෙලා තිබුණා. හැබැයි ඒගොල්ලන් දෙන්නගොල්ලන් එක සමගියෙන් ලස්සනට කරගෙන ගියා. ඊට පස්සේ වැඩිපුරම සෝකගක්කා ඉන්ටර්නැෂනල් කියන එක ඒ ඕගනයිසේෂන් එකෙන් තමයි මුළු ලෝකෙටම පැතිරලා තියෙන්නේ මේක. ඒගොල්ලන් කියන්නේ ලෝක සාමය උදෙසා කියලා. ලෝක සාමය උදෙසා ඒක යන්නේ නුහුත් බුද්ධ යානේ. අපි මේ වෙලාවේ පුහුණු කෙරුවොත් අපිට පුරුදු වෙනවා මේ ඒක යන්නේ බුදුන්ගේ ශක්තියෙන් පිට අපිට ලබා ගන්න පුළුවන් කියලා.